හරි එහෙනම් අද අපි බලමු 2011 MCQ පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට තියෙන ප්‍රශ්න වල විවරණ ටික. ඒකෙදී අපි බැලුවොත් 16 වෙනි ප්‍රශ්නේදී කියනවා සේසංශ 25 දී ජලීය දශමිකයෙන් පෝමික අම්ල ද්‍රාවණයක අයනීකරණ ප්‍රතිශතය වන්නේ කොච්චරක් දානවා. අපිට පෝමික අම්ලයේ K යගේ දීලා තියෙනවා. මුලින්ම බැලුවොත් මේ අයනීකරණ ප්‍රතිශතය කියලා. අයනීකරණ ප්‍රතිශතය කියන එක සරලව අර්ථ දැක්වුවොත් අපි ගන්න පෝමික අම්ලාණු 100ක් තිබ්බොත් සමතුලිතතාවයටපත් වෙන්න අන්නේ 100කින් සමතුලිතතාවයටපත් වීමේදී විඝටන ප්‍රමාණය තමයි අපි අයනීකරණ ප්‍රතිශතය කියලා ගන්නේ. ඕක ගණනය කරන්න තියෙන පහසුම විදිය තමයි අපි අදාළ අම්ලයේ විඝටන ප්‍රමාණය නැත්නම් ඇල්ප ගණනය කරනවා. ඇල්ප ගණනය කරන්න තියෙන පහසුම විදිය තමයි K දීලා තියෙනකොට සාන්ද්‍රණය තියෙනකොට ඔස්වල්ට් අනුකරණය මේ පාවිච්චි කරන්නේ. ඔස්වල්ට් අනුකරණයෙන් අපිට එනවා ඕනම දුර්වල අම්ලයක පොදු වෙන ආචරණයක් නැති වෙලාවේදී K විඝටන නියතය සමානයි අම්ලයේ ආරම්භක සාන්ද්‍රණයේ වාරයක් විඝටන ප්‍රමාණයේ වර්ගය කියලා. විඝටන ප්‍රමාණය කියන්නේ මවුල එකක් තිබ්බොත් කැඩෙන ගන්න. දැන් අපිට K තියෙන 1.7 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා මවුල ගන්න ඩෙසිමීටරයට. ඊට පස්සේ අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය 0.1 ගන්න ඩෙසිමීටර මවුල. විඝටන ප්‍රමාණය අපි දන්නේ ඇල්පා වර්ගය. අපිට මෙතන 0.1 මේක බෙදුවම 17යි. 17 ආසන්නව සමානයි අපි 16 කියලා ගත්තොත් 16 කියන්නේ 4 මේ 4 වර්ගය. ඒතර අපිට ගන්න පුළුවන් ඇල්ෆා ආසන්න වශයෙන් සමානයි 4 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා සුදුනවා. ඇල්ෆා කියන්නේ මවුල එකකට විඝටනය කරනවා. මවුල 100කට බලන්නේ ඇල්ෆා 100න් වැඩි කරනවා. ඒතර විඝටන ප්‍රතිශතය අපිට ගන්න පුළුවන් විඝටන ප්‍රතිශතය සමානයි 4 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම 100ට 100. 104යි විඝටන ප්‍රතිශතය. පිළිතුර අංක 3. ඊළඟට අහනවා 17 වෙනි ප්‍රශ්නේදී අපෙන් දීලා තියෙන සංයෝගයක්. ඒක වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරද්දී රත් කරන ලදී මේ අවස්ථාවේ ඇතිවන පළවන්නේ කියලා. දැන් මෙතන දීලා තියෙන අපි සංයෝගය දිහා පොඩ්ඩක් ඔයලා බලුවොත් ඔය දීලා තියෙන සංයෝගය තියෙන්නේ මෙහෙමයි. බෙන්සීන් වලයක් තියෙනවා. ඒ බෙන්සීන් වලේ එක ස්ථානයක N ආදේශිත ඇමයිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට. ඒ වගේම මේ N ආදේශිත ඇමයිඩය සම්බන්ධ නයිට්‍රජන් සම්බන්ධ කාබන් පරමාණුට සාපේක්ෂව මෙටා ස්ථානයෙන් එස්ටරයක් හැදිලා තියෙනවා. ආන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේ තියෙන පදේ. එහෙමයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේ තියෙන පදේ ගන්න ගියාම තියෙන හොඳම විදිය තමයි මේ ඇමයිඩ මේ එස්ටර මේවා ජල විච්ඡේදනයෙන් තියෙන පුළුවන් පළවෙනි. ඕනම සංයෝගයක් දැන් මෙතන එස්ටර සහ මේ ඇමයිඩ ජල විච්ඡේදනයෙන් ලක් වෙන්නේ කාබොක්සිල් කාබන් ගාවේ. කාබොක්සිල් කාබනුත් ඔක්සිජනුත් අතර බන්ධනය කඩාගෙන තමයි එස්ටර ජල විච්ඡේදනය වෙන්නේ. කාබොක්සිල් කාබනුත් නයිට්‍රජනුත් අතර බන්ධනය කඩාගෙන තමයි ඇමයිඩ ජල විච්ඡේදනය වෙන්නේ. එතෙන්දී ජල විච්ඡේදනයක ඵල හදා ගන්න තියෙන සරල විදිය තමයි අපිට මේ හිතින් ඵල හදා ගන්න පුළුවන් විදිය වෙන්නේ මෙතනින් බන්ධනය කඩනවා. කඩනකොට අපි සලකනවා මේ පරමාණු දෙකෙන් වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ඉලෙක්ට්‍රෝන ලැබෙනවා. දැන් ඒ කියන්නේ නයිට්‍රජන් කාබන් දෙකෙන් කාබන්ට වඩා නයිට්‍රජන් විද්‍යුත් ඍණ තමයි වැඩි. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ලැබෙනවා කියලා තමයි සලකන්නේ. මෙතෙන්දී කාබන් ඔක්සිජන් දෙකෙන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ලැබෙනවා කියලා. ඊළඟට ජල විච්ඡේදනයේ නම් ජල අණුවක් සහභාගී වෙනවා කියලා අපි සලකන්නේ නැහැ. ජල අණුවක් කැඩෙනවා H+ වලටයි OH- වලට. මේක ඕනම ඇමයිඩ් එකකට එස්ටර් එකකට මේ ක්‍රමයක පාවිච්චි කරන්න පුළුවන්. ඔතනදී බන්ධනය කැඩුනම වඩා විද්‍යුත් ඍණයක් කරන ඍණාරෝපණය යනවනේ. අන්න එතනට ගෙනියලා අපි H+ සම්බන්ධ කරනවා. එතකොට දැන් මේ ඵලයේ මෙයා කැඩුනහම එතකොට මෙතනින් බිඳිනවා බන්ධනය. මම බන්ධන බිඳින්න දැන් ලකුණු කරන්නම්. මෙතන නිසා මෙතනින්. එතකොට ඒකෙදි අපිට මේකේදී ඔක්සිජන් ගාමී බන්ධනය කරනවා මෙතනට ගෙනල්ලා සම්බන්ධ කරනවා H එක. ඒ කියන්නේ පීනෝල් කොටසක් ලැබෙනවා. ඒ වගේම එතකොට මෙතනින් මෙතෙන් කැඩෙන කාබන්ට මේ OH එකට සම්බන්ධ වෙනවා. එතනින් හැදෙනවා අපිට පෝමික් අම්ලය. HCOOH. ඒ වගේම දැන් මෙතෙන්දී නයිට්‍රජන්ගේ බන්ධනය කියන නයිට්‍රජන්ගේ කලින් හයිඩ්‍රජන් එකක් තියුණා. ආය ජලයෙන් එන H එකක් එතනට බැඳෙනවා. ඊළඟට මෙතනින් හැදෙන්න ඕනේ මේකට OH එකක් එනවා. එතකොට බෙන්සෝයික් අම්ලය හැදෙනවා. දැන් අපි මේක කරේ ජලීය නිකම්ම ජලීය ද්‍රාවණයක ජල විච්ඡේදනය කියලා සලකනවා. හැබැයි මේක කරන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. එතකොට එතෙන්දී ජලයෙන් ජල විච්ඡේදන වුණාට පස්සේ අපිට උපකල්පනය කරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ලවණය හැදෙනවා කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ලවණ හදන්න පුළුවන් කාබනික සංයෝග වර්ග තියෙන්නේ දෙකයි. එකක් තමයි කාබොක්සිලික් අම්ල අනිත් එක පීනෝල්. ඒතර අපිට කරන්න තියෙන්නේ ඒ තියෙන සංයෝග තියෙනවද කියලා බලලා ඒ සංයෝග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙන ලවණ ඉදිරිය ලියා ගන්න. මෙතන තියෙන පීනෝල කොටසක් එනවා මෙතන H එක වෙනුවට එන්නේ පීනෝලේ සෝඩියම් ලවණය. මෙතන කාබොක්සිලික් අම්ලයක් ඉන්නවා. එයාගෙන් එන්නේ එයාගේ සෝඩියම් ලවණය. මෙතනත් කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. එයාගෙන් ඉන්නේ එයාගේ සෝඩියම් ලවණය ඇමීනේට මුකුත් වෙන්නේ නැහැ. ඒතර ඵලය වෙන්න ඕනේ
නිවැරදි පිළිතුර තියෙන අංක 3. පිළිතුර අංක 3. ඊළඟට තියෙනවා 18 වෙනි එකේදී සංඝ සංකීර්ණයක් දීලා අපෙන් අහන එකේ නිවැරදි IUPAC නාමය වන්නේ. සංඝ සංකීර්ණ වලින් ලියාගමුකෝ. එතනදී සංඝ සංකීර්ණේ තියෙන්නේ CO OH NH3 4 H2O 2+ කියලා. අයනයක් විදිහටයි තියෙන්නේ. ධනාත්මක අයනයක් විදිහට. සංඝ සංකීර්ණ නාමකරණයේ තියෙන පොදු නීතිය තමයි මුලින්ම නම් කරන්න ඕනේ අපි බන්ධයන්. බන්ධයන් නම් කරන්න ඕනේ ඒවා ඉංග්‍රීසි නමේ අණුපිළිවෙලට. මේකේ බන්ධයක් විදිහට ඉන්නකොට මෙයා හඳුන්වන්නේ හයිඩ්‍රොක්සයිඩෝ කියලා. හැබැයි හයිඩ්‍රොක්සයිඩෝ කියන නාමය මේ බන්ධයට ලැබෙන්නේ 2014 පස්සේ. 2014 වෙනකන් ලංකාවේ සිලබස් එකේදී මේක හයිඩ්‍රොක්සෝ කියන නමින් තමයි හැදෙන්නේ. දැන් ඔය ප්‍රශ්න මේක 2011 නිසා මේක හයිඩ්‍රොක්සෝ කියන නමින් තමයි නම් වෙන්නේ. මෙතෙන්දී දැන් මම 2011ට ගැලපෙන්න නම් කරොත් මේක හයිඩ්‍රොක්සෝ. මෙයා ඇමීන්. මෙයා එක්වා. එතකොට ඉංග්‍රීසි වලදී අනුපිළිවෙල අපි සලකනකොට ඇමීන් තමයි මුලට එන්නේ. ඇමීන් එක්කෙනෙක් නෙවෙයි 4 දෙනෙක් ඉන්නේ. ඒකින්ද එයා 4ක් ඉන්න බව පෙන්නන උපසර්ග විදිහට ටෙට්‍රා පාවිච්චි කරනවා. ටෙට්‍රා කොහෙවත් සංඝ සංකීර්ණයේ කොටස් අතර හිස්තැන් තියෙන්න බෑ නම මේ ටෙට්‍රා ඇමීන් ඊළඟට එක්වා හයිඩ්‍රොක්සෝ දැන් විදිහට නේක හයිඩ්‍රොක්සයිඩෝ වෙන්න ඕනේ. හයිඩ්‍රොක්සෝ ඊළඟට තමයි මධ්‍ය පරමාණු නම් කරන්නේ කොබෝල්ට්. එයාගේ ඔක්සිකරණ අංකය ලියන්න ඕනේ සුළු වර්ණයක් ඇතුලේ හිස් තැනක් නොතිය. ඔක්සිකරණ අංකය වෙනකොට මෙයාගේ අපි දන්නේ නැහැ ඔක්සිකරණ අංකය මම එක x කියලා හිතනවා. හයිඩ්‍රොක්සිල් අයනේ ආරෝපණයේ ඍණ 1යි. මේ ඇතුලේ ඉන්න සියලුම ප්‍රභේද වල ආරෝපණ වල එකතුව මෙතන ආරෝපණයට සමානයි. මේ දෙන්නට ආරෝපණයක් නැහැ බිඳුව. x ඍණ 1 සමානයි ධන 2යි x සමානයි ධන 3යි. එහෙනම් මෙතන තියෙන්නේ කොබෝල්ට් වල ධන 3 ඔක්සිකරණ අංකය. කොබෝල්ට් 3 අයනයක් නිසා ස්පේස් එකක් තියලා ස්ථාන තියලා අපි අයන් කියලා ලියනවා. එතකොට ඔකට අදාළ නිවැරදි නම වෙන්නේ ටෙට්‍රා ඇමීන් එක්වා හයිඩ්‍රොක්සෝ කොබෝල්ට් 3 පිළිතුරු අංක 4. මොකද තමයි නිවැරදි පිළිතුරු ඉදිරි ගන්න. ඊළඟට ආපහු වෙනවා 19 වෙනි එකේදී X මූල ද්‍රව්‍ය ජලීය ද්‍රාවණයේදී වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත ස්ථායී X3+ කියලා අයනයක් හදනවලු. වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත අයනයක් හදනවා කියලා කියන්නේ. භූමි අවස්ථාවේදී X මූල ද්‍රව්‍ය පරමාණුවකට පරමාණුවකට වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා කියනවා X මූල ද්‍රව්‍ය වන්නේ. මෙහෙමනේ. අපිට කියන්නේ අයන X3+ කියන අයනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියලානේ. සාමාන්‍යයෙන් වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ මොනවා හරි කාක්ෂිකයක් භාගයට පිරුණාම. දැන් S උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික තියෙන එකයි එක භාගයට පිරුණොත් වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් එකයි. P වල කාක්ෂික තුනක් තියෙනද ඒකේ භාගයට පිරුණොත් 3යි. වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික පහක් ඇති වෙන්න පුළුවන් D ගුණයෙන් විතරයි. අනිවාර්යයෙන් මේක D ගුණයෙන් උඩට. D වල ඉලෙක්ට්‍රෝන පහක් වෙනකම් පිරිච්ච අවස්ථාවක් වෙනවා. එතකොට ධන 3 අයනේ හදනකොට යාගේ D වල ඉලෙක්ට්‍රෝන ධන 3 අයනේ හදද්දි D වල ඉලෙක්ට්‍රෝන පහක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි දැන් මෙතන දීලා තියෙන ඔක්කොම මූල ද්‍රව්‍ය 3D අපි 3D සහ ඇලුමිනියම් තියෙනවා P ගුණයක් කෙනේ. මෙතන ඇලුමිනියම් එක අපිට අයින් කරලා වියුග්ම ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා කියපින්ද. නමුත් D වලදී මුලින්ම 3D ඒ කියන්නේ 3D වලට කලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ 4s වලින්. එතකොට මෙයා ධන 3 අයනේ හැදෙන්න නම් මුලින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙලා තියෙන්න ඕනේ 4s වලින්. එතනින් දෙකක් අයින් වෙලා මූල ව්‍යවස්ථාවේදී ඊට පස්සේ 3D වලිනුත් තව එකක් අයින් වුණාම තමයි මේ වින්‍යාසය ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් එයා ගාව මේ විදිහට මේක අපිට මේ විදිහට පෙරෙවුවාම වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් මූල ව්‍යවස්ථාවේ හම්බ වෙනවා. මේ කියන්නේ විදිහට 4s2 3d6 ඉලෙක්ට්‍රෝන විරිමක් තියෙන යකඩ වල. පිළිතුරු අංක 1. ඊළඟට අහනවා 20 වෙනි එකේදී KBr සහ KI එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ නොහැකි ප්‍රතිකාරකය වන්නේ KBr සහ KI. KBr KI දැන් අඳුර ගන්න පළවෙනිට භාවිතා කරලා තියෙන්නේ ජලීය ලෙඩ් නයිට්‍රේට්. අපි KBr තියෙන තැනකට ජලීය ලෙඩ් නයිට්‍රේට් දැම්මොත් මෙතනදී බ්‍රෝමයිඩ් අයනයත් එක්ක ලෙඩ් වලට අවක්ෂේප වෙන්න පුළුවන්. ලෙඩ් බ්‍රෝමයිඩ් අවක්ෂේපය හැදෙනවා සුදු පාටයි. ඒක ලා කහ පාටයි කියලා කියනවා. නමුත් ලා කහ පාටයි කොට එක වඩාත්ම සුදු පාටට කිට්ටු. එහෙනම් සුදු කියලා කිව්වත් වැරද්දක් නෑ. සුදු අවක්ෂේපයක් නැත්නම් ලාම ලා කහ පාට අවක්ෂේපයක්. ඇති. පොටෑසියම් නයිට්‍රේට් ලවණයක් විදිහට ජලීය ද්‍රාවණයට එකතු වෙනවා.
අපි ඕකෙදී KI ට දැම්මනම් ඒත් අවක්ෂේපයක් ලබා දෙනවා. හැබැයි ලෙඩ් එක I- අය නැත්නම් අයඩයිඩ් හදන අවක්ෂේපය තද කහ පාටයි. අන්නේ වර්ණ තීව්‍රතා දෙකේ වෙනසින් අපිට සංයෝග දෙක අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙත් පොටෑසියම් නයිට්‍රේට් ඇති වෙනවා. ඒකින්ද ඒ වලින් පළවෙනි මේ පිළිතුරෙන් අඳුර ගන්න පුළුවන් ප්‍රතිකාරය. ඊළඟට කියනවා සාන්ද්‍ර සල්ෆියුරික් දානවා. මම වෙලාවගත වෙනින්ද මෙහෙම ලියනවා KBR ට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම සාන්ද්‍ර සල්ෆියුරික්ට පුළුවන් 17 වෙනි කාණ්ඩයේ අයන වලින් Br- අයන I- අයන පිළිවෙලින් Br2 සහ I2 බවට පත් කරන්න. Cl- සහ F- Cl2වත් F2වත් කරන්න බෑ. ඒතර මෙතන Br- ඉඳලා සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම Br2 ඇති වෙනවා. Br2 කියන්නේ රතු දුඹුරු පාට වාෂ්පය. එතනින් රතු දුඹුරු වාෂ්පයක් පිට වෙනවා. ඊළඟට KI ට අපි සාන්ද්‍ර H2SO4 දැම්මම එතනින් අයඩින් ඇති වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් මේ අවස්ථාව දෙකම සල්ෆර් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. මේක දම් පාට වාෂ්පය. අන්නේ වාෂ්පය වර්ණය භාවිත කරලා අපිට එතනත් අඳුර ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පිළිතුරේදී කියනවා I2CCl පොයි කියන කාරණේනේ මෙහෙමයි. මේ ක්ලෝරෝෆෝම් ගෝලිකාවේ පරීක්ෂණයේ මේක විකිරණය. මෙතනදී අපි කරන්නේ CCl බෝ ඉස්තරයක් දාගන්න. ඒකට දානවා දැන් අපි ඔය සැක කරන KI හෝ KBR කියලා සැක කරන මිශ්‍රණය. KBR දැම්ම කියමු. ඒ දාලා ඊට පස්සේ අපිට කියන්නේ අන්න ඒ පද්ධතියේ පිටින් අයඩින් එක හොගන්නවා කියන එක තමයි අපි සංකල්පය. 17 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයේ තියෙන ලක්ෂණයක් වෙනවා 17 වෙනි කාණ්ඩේ ඉහළින් එන මූල ද්‍රව්‍යයකට පුළුවන් පහළින් එන මූල ද්‍රව්‍යයක අයනින් ඉන්න මාධ්‍ය පහළින් එන මූල ද්‍රව්‍යයක අයනින් ඉන්න මාධ්‍යෙන් පහළින් එන මූල ද්‍රව්‍ය විස්ථාපන කරනවා. උදාහරණයක් විදිහට කියනවා නම් F2 ට පුළුවන් Cl- ඉන්නවා නම් මාධ්‍යක Cl2 කරන්න Br- ඉන්නවා Br2 කරන්න I- ඉන්නවා නම් I2 කරන්න. හැබැයි පහළින් එන මූල ද්‍රව්‍යයකට බෑ කවදාවත් ඉහළින් එන මූල ද්‍රව්‍යයක් විස්ථාපන කරන්න. දැන් iodine සාපේක්ෂව Br- කියන්නේ ඉහළින් එන කෙනා. Br කියන්නේ ඉහළින් එන කෙනා. එතකොට I2 ට බෑ කවදාවත් Br- Br2 කරන්න. I2 මෙතන දැම්මම කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හැබැයි iodine වතුරේ දිය වෙන්නත් අකමැති. එයා යනවා ක්ලෝරෝෆෝම් ගෝලිකාව ඇතුළට. මේ වෙලාවේදී ගෝලිකාව දම් පාටින්ම තියෙනවා. අපි ওই අවස්ථාවේ මෙයා වෙනුවට ওই පද්ධතිය ඇතුලේ KBR වෙනුවට KI ඉන්දියා කියමු. එතකොට වෙන්නේ I2 I- කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. දාන I2 ටික ඒත් මේක ඇතුළට යනවා. ඒත් ගෝලිකාව දම් පාටයි. එතකොට KBR තුනත් අයිඩින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒත් මෙයා ඒගා ගෝලිකාවට කියලා දම් පාට ඇති කරනවා. KI තුනත් දම් පාට ඇති කරනවා. අවස්ථා දෙකේම එකම වර්ණය දෙන්නේ. අන්න එතනින් තමයි අඳුරන්න බැරි කියන්නේ. අපි ඊළඟ පිළිතුරු දෙකත් අරගෙන බැලුවොත් ඕකෙම කියනවා ආපහු තව විදිහකට හතරවෙනි එකේදී මෙහෙම. හතරවෙනි එකේදී CCl පො දානවා. දාලා ජලීය ස්තරය දාලා ඒකේ අපි තුමු මුලින්ම KBR දිනන කියලා. KBR තියෙන ජලීය ස්තරයට ඒ වෙලාව දාන්නේ Br2. Br2 KBR එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට දාන Br2 වතුරේ දිය වෙනවට වඩා CCl බදල දිය වෙන කැමතිද එතනට යනවා. එතෙන්දී Br2 ගේ වර්ණය CCl බදල දී වර්ණය තැඹිලි පාටයි. එතකොට මේ CCl පො ස්තරය තැඹිලි පාටයි. අපි තුමු මෙයා වෙනුවට KI ඉන්දිය කියලා. දැන් මේ I- කියන්නේ Br2ට වඩා කාණ්ඩ පහළින් එන කෙනෙක් අයයි. එතකොට I- Br2ට පුළුවන් I2 බවට විස්ථාපනය කරන්න. මෙයා දැම්මහම I- I2 වෙනවා. I2 මෙතන ඉන්නේ නැතුව CCl බෝ ස්තරයට යනවා. අන්න එතනදී දම් පාටක් එනවා. KBR ඉන්න තැනදී Br2 CCl බෝ ඇතුළට ගිහලා තැඹිලි පාට වෙනවා. I- ඉන්න තැනදී I- I2 කරලා එයා විස්ථාපනය කළ CCl බෝ ඇතුළට දම් පාට වෙනවා. ඒක නිසා මේක හඳුනන්න පුළුවන්. ඊළඟට අන්තිම උත්තරේ තියෙනවා ජලීය සිල්ල නයිට්‍රේට් එක්ක සාන්ද්‍ර ඇමෝනියා දානවා. ඔය ජලීය සිල්ල නයිට්‍රේට් එක්ක ජලීය සිල්ල නයිට්‍රේට් හා තනුක නයිට්‍රේට් භාවිතයෙන් හරියටම අපිට හේලයිඩ් අනික් අයන වලින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒකෙදි ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් කියලා තුන් දෙනාම අනිත් අයගෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මම ඒකට පොදුවේ මෙහෙම ලියනවා Cl- Br- I- තියෙන තැනකට අපි AgNO3 දැම්මොත්. මෙතුණට පොත්. Cl- AgCl විදිහට සුදු අවක්ෂේපයක් හදනවා. වර්ණයෙන් හඳුන ගන්න පුළුවන් මට්ටමින් මෙයා ලා කහ පාට අවක්ෂේපයක් හදනවා. මෙයා AgI කියලා තද කහ අවක්ෂේපයක් හදනවා. වර්ණයෙන් හඳුන ගන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා හඳුන ගන්න තියෙන හොඳම විදිය තමයි ඇමෝනියාගේ ද්‍රව්‍යතාවය. AgCl ඉන්න තැනකට තනුක හෝ සාන්ද්‍ර කියන ඇමෝනියා ආකාර දෙකකින් ඕනම කෙනෙක් දැම්මොත් මෙයා දිය වෙනවා. අවර්ණ ද්‍රාවණයක් ලබා දෙනවා. මේකට තනුක ඇමෝනියා දැම්මට AgBr තනුක ඇමෝනියා දැම්මට දිය වෙන්නේ නැහැ. නමුත් එයා සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. එතකොට මෙයා තනුක ඇමෝනියා වල දිය වෙන්න පුළුවන් කෙනෙක්. මෙයාට තනුක ඇමෝනියා දිය වෙන්න බෑ සාන්ද්‍රකේ දිය වෙනවා. මෙයා තනුක ඇමෝනියා දැම්මත්
සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් දෙකෙන් එකකවත් දිය වෙන්නේ නැහැ. ඔන්න ඔය ගතිගුණය හරහා අපිට අඳුර ගන්න පුළුවන්. දැන් අපිට කිව්වොත් ඒ සිල්වර් නයිට්‍රේට් දැම්මම සුදු ආක්ෂේපයක් දුන්නා කියලා. ආක්ෂේපයක් දුන්නා කියලා මේ කට්ටියකින් එක්කෙනෙක්. ඒකේ තණු ඇමෝනියාවල තියෙනකොත් ක්ලෝරයිඩයක්, තණු එකේ තියෙන මේ සාන්ද්‍ර එකේ තියෙනකොත් බ්‍රෝමයිඩයක්, තණු එකේ හෝවත් සාන්ද්‍ර එක දෙකෙන් එකකවත් දිය වෙන්නේ නැකොත් අයොඩයිඩයක්. ඒක නිසා අපිට දැන් ඔතන දීලා තින්නේ සිල්වර් නයිට්‍රේට් දාලා සාන්ද්‍ර ඇමෝනියා දාන්නනේ. එතකොට මේ මෙයාට දැම්මහම එයා දිය වෙනවා ආක්ෂේපයක්. මෙයා ආක්ෂේපය ඇදුවට දිය වෙන්නේ නැහැ. වෙන් කළා ගන්න පුළුවන්. නමුත් ඔය අවුරුද්දේ පිළිතුරු විදියට දෙනවා 3යි 5යි දෙකම. ඒ දෙන්න හේතුව තමයි ඒ අවුරුද්දේ දාලා තිබුණු ගුරුවත් පොතේ දෝෂයක් තිබ්බා. සිල්ල අයඩයිඩ් එකත් සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා කියලා. අන්නේ දෝෂය නිසා පස්වෙනිකත් උත්තරයක් විදියට දුන්නා. නමුත් ඒක දැන් ගත්තොත් වැරදි. ඒකේ නිවැරදිම පිළිතුර 3. ඊළඟට කියනවා 21 වෙනි ප්‍රශ්නේදී සාන්ද්‍ර නයිට්‍රික් සමග සල්ප ප්‍රතික්‍රියා කළ විට සෑදෙන ඵලය වන්නේ. සාන් නයිට්‍රික් අම්ලයත් එක්ක සල්ප ප්‍රතික්‍රියා කරාම ඇති වෙන ඵලයේ විදියට ඔය අවුරුද්දට ගැලපෙන විදියට පිළිතුර අපි කතා කරොත් සාන් නයිට්‍රික් ප්‍රබල ඔක්සිකාරකයක්. සාන් නයිට්‍රික් පෙරොක්ස් ප්‍රතික්‍රියාවල දියා නයිට්‍රින් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එයා ඔක්සිහරණය වෙනවා. ධන 4ට. සල්ප එක සල්ප ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ජලය හදනවා. ඕක තමයි ඵලය. ඔය 2011 ඒ අවුරුද්දවලදී මේක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. නමුත් 2018න් පස්සේ සිලබස් එකේදී ඔක උගන්වන්නේ කියන්නේ සල්ප සාන් නයිට්‍රික් එක ප්‍රතික්‍රියා කරාම සල්ෆියුරික් සල්ෆර් ඩයොක්සයිඩ් නෙමෙයි සල්ෆියුරික් එක අනිත් පළ වෙනස් වෙන්නේ සල්ෆියුරික්. නමුත් ඔය අවුරුද්දේ නිවැරදි පිළිතුර වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් දෙනවා කියන්නේ. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. ඊළඟට තියෙනවා 22 වෙනි එකේදී එක්තරා උෂ්ණත්වයකදී පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය 4ක් කියලා දීලා තියෙනවා. කේසියාගේ 4ක් කියලා දීලා තියෙනවා ප්‍රතික්‍රියාවේ. අහනවා H2.9 මවුල සහ CO2.9 මවුල ගන් ඩෙසිමීටර් 5ක බඳුනුවට ඇතුල් කළ විට එම උෂ්ණත්වයේදී එම අවස්ථාවේදී CO සාන්ද්‍රණය වන්නේ කොච්චරද? එතකොට H2 gas ධන CO2 gas ප්‍රතිචාරදී ප්‍රතික්‍රියා කරලා CO gas එක්ක H2O gas හදන ප්‍රතික්‍රියාව. අපිට දෙනවා මේකෙදී ආරම්භක මවුල මෙයාගෙන් 0.9 මවුල මෙයාගෙන් 0.9 මවුල තියුණා කියලා මේගොල්ලෝ ඉඳලා නැහැ. සමතුලිතතාවයටපත් වෙන්න අනිවාර්යයෙන් මේගොල්ලෝ හැදෙන්න ඕනේ. හැදෙන්න මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට ගමන් කරනවා. මම ඔකෙදී දැන් මේකේ මේ සාන්ද්‍රණ වලින්ම ගන්න දන්නවනේ සම ආරම්භක සාන්ද්‍රණ ගන්න. ඒතකොට ලේසියට. ආරම්භක සාන්ද්‍රණය තමයි මෙතන 0.9යි තියුනේ. ඒක අපි පහින් බෙදනවා. මෙතන 0.9 බෙදෙනවා 5. මේගොල්ලෝ ඉදින්නේ. ඒතකොට මෙතන එනවා අපිට 0.1.8ක් කියලා. මෙතනත් 0.1.8ක් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ වැය වෙලා අරගොල්ලන් හදනවා මම හිතන සමතුලිතතාවයේදී ගන් ඩෙසිමීටර් එකකින් මෙයාගේ x වැය වෙයි කියලා. සමතුලිත සාන්ද්‍රණයට අපිට කියත හැකියි 0.1.8 ඍණ x මෙතන 0.1.8 ඍණ x මෙතන එකක් ගියොත් ඉස්තර විතර මෙතන එකක් හැදෙනවා. x ගන් ඩෙසිමීටර මවුල මෙතනත් x ගන් ඩෙසිමීටර මවුල. ඒක අපිට පුළුවන් ගියලා kc ට ආදේශ කරන්න. kc සමානයි කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණයේ පළවෙනි බලය වාරයක් ජල වාෂ්ප සාන්ද්‍රණයේ පළවෙනි බලය බෙදීම H2 ගෑස් සාන්ද්‍රණයේ පළවෙනි බලය බෙදීම CO2 ගෑස් සාන්ද්‍රණයේ පළවෙනි බලය. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් kc යගේ 4යි x මම ඒක නැතුව ආදේශ කරනවා වැඩි කිරීම x 0.1.8 ඍණ x වැඩි කිරීම 0.1.8 ඍණ x කියලා. අපිට පුළුවන් වර්ගමූලය ගන්න. වර්ගමූලය අර මේ පැත්ත වැඩි කරත හැ දෙවාරයක් 0.1.8 ඍණ x සමානයි x කියලා එනවා. මෙතනින් එන අපිට වැඩි කරාම 0.36 සමානයි මේක මේ ඍණ 2x අපිට ගාව 3x එනවා. x සමානයි 0.36 තුනෙන් බෙදුවාම අපිට එනවා 0.3යි බෙදන්න තියෙන අපිට 3න්. එතකොට අපිට එනවා 3 බෙදාම 0.12. එතකොට අහන්නේ කාබන් මොනොක්සයිඩ්ගේ සාන්ද්‍රණය කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය 0.12 පිළිතුරු අංක 1. ඊළඟට තියෙනවා 23 වෙනි එකේදී A කියන සංයෝගයේ ශාරීය KMnO4 ද්‍රාවණයක් විවරණ කරනවා. ශාරීය KMnO4 ද්‍රාවණයක් විවරණ කරනවා කියන්නේ එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න පුළුවන් සංයෝගයක් කියන්නේ. ඒ සඳහා පහත දී ඇති ප්‍රකාශ කරන්න. ද්විත්ව බන්ධනයක් තිබිය හැකියි. පැහැදිලිව කාබන් කාබන් ද්විත්ව බන්ධන තියෙන සංයෝග
ඔක්සිකරණය වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙතන තියෙන්නේ ඒ කියන සංයෝගයේ ශාරීරික මෙන්නෝපෝ ද්‍රාවණය විවරණ කරයි කියලා ඒ සඳහා දීර්ඝ ප්‍රකාශ සලකන්නේ කියලානේ. ඔතන එහි දිත්ත බන්ධනයක් තිබිය කිව්වම දිත්ත බන්ධනේ කාගේද කියලා නැහැ. දැන් අපි නිකමට හිතමුකෝ. ඕ දිත්ත O2 කියනන්නේ ඕ දිත්ත බන්ධන ඕ බන්ධනයක් තියෙනවා. එතකොට O2 ගේ මෙන්නෝපෝ වලින් ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඔතන ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. ප්‍රශ්නේ හරිනම් කියනෝනේ ඒ C දිත්ත බන්ධන C බන්ධනයක් තිබිය කියලා. කාබන් කාබන් දිත්ත බන්ධනයක් තියුණොත් ඔතන ඔක්සිකරණය වෙනවා. ඒතර ඒ අතින් ගත්තාම ඔතන A කියනවා ගන්තියෙත් 100ක් නිවැරදි කියන්න බෑ. එතනත් ගැටලුවක් තියෙනවා. ඔතන නමුත් අර අපි කාබනික සංයෝගයක් කියලා උපකල්පනය කරලා නිවැරදි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ B එකේදී කියනවා එහි ත්‍රිත්ව බන්ධනයක් තිබිය කියලා. දැන් එතන ත්‍රිත්ව බන්ධනයක් කියන එකෙත් කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක් වුණා නම් KM වෙන උපකරණ විවරණය වෙනවා. හැබැයි ඕක N2 අණුවක තියෙන N ත්‍රිත්ව බන්ධනයෙන් බන්ධනයක් වුණොත් KM වෙන උපකරණ විවරණය වෙන්නේ නැහැ. එතනත් ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන දෝෂයක්. ඊට පස්සේ කියනවා C එකේදී එය ඇල්ඩිහයිඩයක් විය කියලා. ඇල්ඩිහයිඩ් අපි කාබනික සංයෝග වලින් ඇල්ඩිහයිඩ් තවදුරටත් ඔක්සිකරණය වෙනවා. මොකද ඔක්සිජන් බැඳෙන කාබන් මත හයිඩ්‍රජන් තියෙන නිසා. ඒක නිසා C එක හරි. නමුත් කීටෝන තවදුරටත් ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ සාමාන්‍ය තත්ත්වයට. ඒක නිසා D එකේ කියන කීටෝනයක් විය හැකියි කියලා. ඒක වෙන්න බෑ. එතකොට ඔතනදී A B C නිවැරදි. අපිට එනවා පිළිතුරු අංක 4 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 24 දී පහත දැක්වෙන සංයෝග සලකන්න කියනවා. සංයෝග ලයිස්තුවක් දීලා තියෙනවා. සංයෝග ලයිස්තුව අපි ගත්තාම පළවෙනි සංයෝගය තියෙන්නේ මේ විදිහට. පීනෝල කොටසක් තියෙනවා. ඒකට සාපේක්ෂව මෙටා ස්ථානේ මෙන්න මේ කොටස තියෙනවා. ඇල්ඩිහයිඩයක් කියන විදිහට. ඊළඟට දෙවෙනි සංයෝගයේදී අපිට තියෙනවා CH3 කාණ්ඩයක් තියෙනවා. H2 C triple bond C H තියෙනවා. ඊළඟට තියෙනවා ෆීනෝලයක් එක්ක CH2 C triple bond C H තියෙනවා. ඊළඟ එකේ D එකේ තියෙනවා ෆීනෝලයක් එක්ක CH2 C triple bond C CH කියන. ඔන්න ඔය සංයෝග අතර තමයි A B C D කියලා නම් දෙන්නේ. අහනවා මේ ප්‍රශ්නේදී පහත දී ඇති සියලුම නිරීක්ෂණ පෙන්눔 කරන්නේ කුමන සංයෝගය හෝ සංයෝගද කියලා. බ්‍රෝමීන් ජලය නිර්වරණය කරනවා. අපිට හම්බ වෙන කාබනික සංයෝග වලින් Br2 දියර විවරණ කරන්න පුළුවන් කාබනික සංයෝග අපිට හම්බ වෙන්නේ 4යි. ඒ තමයි කාබන් කාබන් ද්විත්ව බන්ධන තියෙනවා. කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන තියෙනවා. ඊළඟට ෆීනෝල සහ ඇනිලින්. අන්න ඒගොල්ලන්ට විතරයි බ්‍රෝමීන් දියර විවරණ කරන්න පුළුවන්. ෆීනෝල ඇනිලින් බ්‍රෝමීන් දියර විවරණ කරනවට අමතරව ඒකකින් සුදු ඔක්ෂේපයක් දෙනවා. මේක විවරණ කරන එක සුදු ඔක්ෂේපයක් දෙන්නේ නැහැ. එහෙම ඒ අතින් බලුවාම මෙතන පීනෝලයක්. මෙතන ත්‍රිත්ව බන්ධනයක්. මෙතන ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. මෙතන පීනෝලයක ත්‍රිත්ව බන්ධනයක්ම තියෙනවා. මෙතන පීනෝලයක ත්‍රිත්ව බන්ධනයක්. එතකොට මේ සියලුම සංයෝග වලට ඔය කියන කාරණේට සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට කියනවා සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. සෝඩියම් එක්ක හයිඩ්‍රජන් පිට කරන්න පුළුවන් වෙන්නේ කාබනික සංයෝග වර්ග 4කට විතරයි. ඒ තමයි ඇල්කොහොල්, සාමාන්‍ය ඇලිපැටික ඇල්කොහොල්. ඊළඟට කාබොක්සිලික් ආම්ල, අග්‍රස්ත ඇල්කයින්. ඒ වගේම අනිත් වර්ගයේ පීනෝල. ওই වර්ග හතරෙන් ඕනම කෙනෙක් ඉන්නවා නම් සෝඩියම් එක හයිඩ්‍රජන් පිට කරන්න පුළුවන්. එතකොට මේකේ පීනෝලයක් තියෙනවා. මේකේ අග්‍රස්ත ඇල්කයිනක් තියෙනවා. මේකේ අග්‍රස්ත ඇල්කයිනක් තියෙනවා. මේකේ පීනෝලයක් තියෙනවා. මේකේ පීනෝල කොටසකුත් තියෙනවා තමයි ඊට. ඒතර මේ සියලු දෙනාට සෝඩියම් එක හයිඩ්‍රජන් පිට කරන්න පුළුවන්. ඒකෙන් තෝරන්නත් බෑ කවුද කියලා. අන්තිමේකේදී කියනවා ඇමෝනිය සිල්ල නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරලා විට සුදු ඔක්ෂේපයක් ලබා දෙයි. ඇමෝනිය සිල්ල නයිට්‍රේට් නැත්නම් ටොලන් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරන සංයෝග තියෙනවා. තුන් වර්ගයක්. ඒ තමයි ඇල්ඩිහයිඩ්. ඕනම ඇල්ඩිහයිඩ්. ඒකට අමතරව පෝමික් අම්ලය. සියලුම කාබොක්සිලික් අම්ලය ඉන්නේ නැහැ. පෝමික් අම්ලය විතරයි. ඊළඟට අග්‍රස්ත ඇල්කයින්. ඔතනදී මේ දෙන්න ටොලන් ප්‍රතිකාරකයත් එක්ක රිදී කැඩපතක් දෙන්නේ. ටොලන් එක. ටොලන් ප්‍රතිකාරකයත් එක්ක රිදී කැඩපතක් දෙන්නේ. මෙයා සුදු අවක්ෂේපයක් දෙන්නේ. එහෙනම් සුදු අවක්ෂේපයක් දෙන්න පුළුවන් එකම කෙනා අග්‍රස්ත ඇල්කයින් විතරයි. අග්‍රස්ත ඇල්කයින් තියෙන්නේ B සහ C කියන දෙක. ඒකෙන්ද නිවැරදි පිළිතුරෙන් B සහ C නිවැරදි 3. ඊළඟට 25 වෙනි එකේදී කියනවා සියලු අනුපාත වලින් මිශ්‍ර කළ විට පරිපූර්ණ ද්‍රාවණ සාධන A සහ B සංසුද්ධ ද්‍රව දෙක සංවෘත භාජනයක් තුළ ඒවායේ වාෂ්ප සමග සමතුලිතතාවයේ ඉන්නවලු. එක්තරා උෂ්ණත්වයකදී ද්‍රව කලාප A සහ B මූල භාග XA සහ XB ද්‍රවයේ සමග සමතුලිත පවතින වාෂ්ප කලාප A සහ B ආංශික පීඩන පිළිවෙලින් PA සහ PP එම උෂ්ණත්වයේදී සංසුද්ධ A සහ B සමාපියයන් P0 A සහ P0 B කියනවා.
වාෂ්ප කලාපයේ එහි මවුල භාගය වන්නේ කොච්චරක්ද? එතකොට අපිට මේ පද්ධතිය රවුල් නියමයේ පිළිපදින පද්ධතියක් නේ. රවුල් නියමයේ පිළිපදින පද්ධතියක් හින්දා අපිට ගන්න පුළුවන් රවුල් නියමයට එක අනුව ඒගේ වාෂ්ප පීඩනය වාෂ්ප කලාපයේ විසින් ඇති කරන වාෂ්ප පීඩනය එයාගේ සංවාපීයගේ වාරය ද්‍රව කලාපයගේ මවුල භාගයට සමානයි කියලා. අපි කාංක එක කියලා ගමු. ඒ වගේම B ට කියත හැකි PB සමානයි B ගේ සංවාපී වාරය XB කියලා. එයාගේ ද්‍රව කලාප මවුල භාගය කියලා. අංක 2. ඊළඟට වාෂ්ප කලාපයේ අපි මුළු පීඩනයේ PT නම් ඒක සමානයි PA ධන PB කියලා අපිට සලකන්න පුළුවන්. PA වෙනකොට ගන්න පුළුවන් මේ ප්‍රකාශනය, PB වෙනකොට මේ ප්‍රකාශනය ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට අනුව අපිට කියන්න පුළුවන් අපෙන් අහන්නේ ගන්නදී වාෂ්ප කලාපයේ ඒ මෝඩ භාගයනේ. වාෂ්ප කලාපයේ ඒගේ වාෂ්ප පීඩනය වාෂ්ප කලාපයේ මුළු පීඩනයේ වාරයක් වාෂ්ප කලාපයේ ඒගේ මෝඩ භාගයට සමානයි කියලා. ඒතර ඒ වාෂ්ප කලාපයේ ඒගේ මෝඩ භාගය අපිට කියන්න පුළුවන් PA බෙදීම PT කියලා. PT වෙනුවට කියන්න පුළුවන් PA ධන PB කියලා. එතකොට අපිට මේ පදවලට ආදේශ කරන්න පුළුවන්. PA වෙනුවට දාන්න පුළුවන් P not A XA P not A XA ධන P not B XB කියලා. ඔක තමයි නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර අංක 4. ඊළඟට 26 වෙනි එකේදී අහනවා රසායනික ප්‍රතික්‍රියාවක චාලකයේ සම්බන්ධයෙන් පහත් දැක්කෙන ප්‍රකාශ සලකන්නලු. එතන කියනවා ශීඝ්‍රතාවයෙහි ඒකක ඝන ඩෙසිමීටරයට මවුල වන අතර ඒ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳා නොපවතී. මෙහෙමයි. ශීඝ්‍රතාවය අපි අර්ථ දක්වන්නේ කිසියම් රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක හෝ ඵලයක ඒක කාලයකදී සාන්ද්‍රණයේ සිදුවන වෙනස කියලා. සාන්ද්‍රණ වෙනසක් ඝන ඩෙසිමීටර මවුල වලින් මැනුම් කරන බව හරි. නමුත් ඒකක කාලයකදී ගුවා මෙතන ඒකකයේ විදිහට කාලය සම්බන්ධ කරන ප්‍රකාශනයක් තියෙනවානේ. උදාහරණයක් විදිහට තප්පරයට ඝන ඩෙසිමීටර මවුල මිනිත්තුවට ඝන ඩෙසිමීටර මවුල ඒ වගේ තියෙනවානේ. මෙතන තියෙන ඝන ඩෙසිමීටර මවුල විතරයි. ඒක නිසා ඒකකයේ වැරදි. නමුත් ප්‍රතික්‍රියාවේ පෙළ මත ඒකකයේ රඳා පවතින්නේ නැහැ කියන ප්‍රකාශනය හරි. නමුත් ඒකකයේ වැරදි නිසා ඒ කියන ප්‍රකාශනයම වැරදි කියලා අපිට ගන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරයි කියනවා. ඒක වැරදි. උෂ්ණත්වය තාපදායක තාප අවශේෂ සියලුම ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය උෂ්ණත්වය දෙක වැඩි වෙනවා. ඊළඟට කියනවා C1කේදී ප්‍රතික්‍රියාවක වල සාන්ද්‍රණය වැඩි කිරීම ප්‍රතික්‍රියාව සමස්ත පෙළ කෙරෙහි බලපෑම් ඇති නොකරයි. ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වෙනස් කරා කියලා පෙළට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශනය නිවැරදි. නිවැරදි ප්‍රකාශනයේ C විතරයි පිළිතුරු අංක 3. ඊළඟට අපිට කියනවා 27 වෙනි එකේදී පළමු වන සහ දෙවන කාණ්ඩවල ලෝහමය මූලද්‍රව්‍ය රසායන සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශයේ නිවැරදි වේද අහනවා. කාණ්ඩයේ පහළට යන විටදී පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය ජලය සමග අඩු ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා කරයි කියනවා. ඒක වැරදි. පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ දෙකේම කාණ්ඩේ පහළට ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි වෙනවා. කාණ්ඩයේ පහළට යන විටදී දෙවෙනි කාණ්ඩයේ කාබනයට තාපයට ස්ථායීතාව අඩු වේ කියනවා. ඒක වැරදි. දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනයට තාප වියෝජනයට ලක් වෙනවා. නමුත් කාණ්ඩේ පල්ලෙහාට යනවා දෙවෙනි කාණ්ඩේ කැටායන වල අරේ වැඩි වෙනවත් එක්ක ඒවයි ද්‍රවීකරණ බලය අඩු වෙන නිසා කාණ්ඩේ පල්ලෙහාට කාබනේට සල්ෆේට් හැම දෙයකම තාප ස්ථායීතාව වැඩි වෙනවා. අඩු වේ කියන එක වැරදි. ඊළඟට තුන්වෙනි එකේදී කියනවා කාණ්ඩේ පහළට යන විටදී දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට් කාබනේට ජලයෙහි වැඩිපුර ද්‍රාවණය වේ කියනවා. නෑ දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් එන හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවය කාණ්ඩේ පල්ලෙහාට වැඩි වුණාට කාබනේට සල්ෆේට් වල ද්‍රව්‍යතාවය කාණ්ඩේ පල්ලෙහාට අඩු වෙනවා. ඒ ප්‍රකාශනෙත් වැරදි. ඊළඟට කියනවා දෙවන කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය සහසන්නිධ හයිඩ්‍රයිඩ් සාදයි. S ගොනුවේම සාධාරණ හයිඩ්‍රයිඩ් එක හදන එකම එක්කෙනා බෙරිලියම් විතරයි. අනික කිසිම කෙනෙක් සාධාරණ හයිඩ්‍රයිඩ් එක හදන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රකාශනෙත් වැරදි. ලිතියම් කාබනේට් හැර පසෙන් ප්‍රකාශනය. ලිතියම් කාබනේට් හැර පළමු කාණ්ඩයේ අනික සියලුම කාබනේට තාපයට ස්ථායී වේ. ඒක හරියටම හරි. ලිතියම් කාබනේට් විතරයි තාප වියෝජනය ලක් වෙන්නේ. අනික සියලුම කාබනේට තාපය මගේ රත් කරා කියලා වියෝජනය ලක් කරන්න බෑ. පිළිතුරු අංක 5. ඊළඟට කියනවා 28 29 ප්‍රශ්න වලට මෙන්න මේ ABCD කියන ද්‍රාවණ මත පදනම් කියනවා. මම මුලින්ම ABCD ද්‍රාවණ වල තියෙන දත්ත වල ගණනය කිරීමක් බෝඩ් එකේ දාගන්නවා. ඒවල කියනවා ඊළඟට බලමු 28 29 ප්‍රශ්න 28 29 ප්‍රශ්න දෙකේදී ඒ දෙකට අදාළව අපිට දීලා තියෙනවා ABCD කියලා ද්‍රාවණ හතරක් ගැන විස්තර. මම මුලින්ම 28 29 ප්‍රශ්න දෙකට එන්න කලින් ABCD ද්‍රාවණ හතරට මේ අදාළ ඒවා සාන්ද්‍රණය කරගන්නවා මුලින්ම පැත්තට ගන්න. ඒක තමයි ගන්නට සුසුමද. ඔතනදී අපිට කියනවා ඒකවලදී දුබල ඒකභාෂ්මික අම්ලයක් වන සංසුද්ධ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන
කෙනාගේ අරගෙන ගන් ඩෙසිමීටර් එකක් ජලයේ දී කළා දාගත්ත ද්‍රාවණයක්ලු මේ තියෙන්නේ. පොටෑසියම් හයිඩ්‍රෝජන් කියන්නේ ටෙරිටැලික් අම්ලයෙන් කියන ද්විභාෂමික අම්ලයේ තියෙන එක H පරමාණුවක් පොටෑසියම් ප්ලස් එකකින් විස්ථාපනය ලැබුවේ අර්ධ ලවණය. ඔය අර්ධ ලවණය මට මෙහෙම ලියන එක කරදරින්ද මේ ගාන ක්ලේසියම් මං HA කියලා ගන්නවා. පොත්. මේක තමයි එක භාෂමික අම්ලය. අපිට කියන්නේ යාගෙන් තියනවලු 10.2ක ස්කන්ධයක්. ඒක අරගෙන වතුර ගන්න ඩෙසිමීටර් දෙකකදී ගන්න ඩෙසිමීටර් එකකදී කරා කියන අතර මේක සාන්න නෙවෙයි තේ ගන්න ඩෙසිමීටර් එකකදී තියෙන මෙයාගේ මවුල ගන්න ගන්න පුළුවන්. ඒතර අපිට ගෙලින්ම මෙයාගේ මවුල ස්කන්ධ 204න් බෙදුවා. ඒතර අපිට එනවා මෙයාගේ සාන්ද්‍රණය 0.05යි. ඔන්න ඒ ද්‍රාවණේ සාන්ද්‍රණය. ඒ ඊට පස්සේ අපිට පුළුවන් B ද්‍රාවණය ගන්න. B ද්‍රාවණය ගැන විශේෂත්වයක් නෑ. ඒක කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාම්පලයක් තියෙනවා ග්‍රෑම් 2ක් අපද්‍රව්‍ය සහිත. ඒක දිය කරලා තියෙන ගන් ඩෙසිමීටර් 1. එච්චර ඒක ගැන හොයන්න පුළුවන් කාරණා තියෙන්නේ දැන්. ඊළඟ C ගැන කියනවා. C වල කියනවා 1.2යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ඝනත්වයක් සහිත HCl අම්ල ද්‍රාවණයක් තියෙනවලු. ඒකේ සංසුද්ධතාවය 36.5ක් කියලා අපිට කියනවා. සාන්ද්‍ර HCl HCl ද්‍රාවණයක් කියලා. දැන් ඔතනදී අපිට පුළුවන් දැන් මෙයාගේ ඝන සෙන්ටිමීටරයක මුළු ස්කන්ධය තියෙනවනේ. ඒකෙන් හොයන්න පුළුවන් ගෙලින්ම ඝන ඩෙසිමීටරයක මුළු ස්කන්ධය. මේක 10න් වැඩි. ඔන්න අපිට එනවා ඝන ඩෙසිමීටරයකට දාලා ස්කන්ධය. ඊට පස්සේ ඝන ඩෙසිමීටරයකට දාලා ස්කන්ධය දන්නවා. ඒක ඇතුලේ තියෙන HCl ස්කන්ධය හොයාගන්න. මේකෙන් 36.5 HCl තියෙනවා. C බෙදලා 36.5න් වැඩි. එදින එන HCl. HCl මවුල ගන්නවා. යන්නේ මවුල ස්කන්ධෙ බෙද. 36.5. හරියට 36.5 කැපෙනවා. මෙතනින් එනවා මේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 12යි කියලා. ඔය තමයි C. ඊට පස්සේ D ද්‍රාවණය ගැන කියනවා. C ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ඝන ඩෙසිමීටරයක් දක්වා තනුක කරනවා. ඒතර ඝන ඩෙසිමීටරයක් දක්වා තනුක කියන්නේ ඝන සෙන්ටිමීටර් 100 ගුණයකින් තනුක කරනවා. එහෙනම් D ද්‍රාවණයේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය මෙතන තියෙන HCl ද්‍රාවණය අප මේ ගානේ 100න් පහ. ඒ කියන්නේ 0.12. ඔන්න ඔය ටික හරි. දැන් ඊළඟට අපිට අහන ප්‍රශ්නේ තමයි 28 දී B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක නියදියක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීම සඳහා A ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 22ක් ගියා නම් B ද්‍රාවණයේ පිළිගනු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සංසුද්ධයි. දැන් මේක ඒක භාෂ්මික අම්ලයක් නේ. එයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ HA ධන NaOH NaA ධන ජලය. ඔන්න ඔය කියන අනුපාතය. 1:1යි අනුපාතය. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 22ක් ඇතුළේ තියෙන HA මවුල ගාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට සමානයි. ඒතර ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන තියෙන මේ ඝන ඩෙසිමීටර් එකකින් ආදපු ද්‍රාවණය 25ක් නේ ගත්තා කියන්නේ. අපිට පුළුවන් HA ගේ මවුල ගාන හොයාගන්න. එයාගේ සාන්ද්‍රණය අපි උඩ මෙතන තියෙන 0.05යි. ඒක දුන්නේ 1000ක 1000න් බෙදුවා. එයාගෙන් ගත්තේ 22යි 22න් වැඩි. හරියටම මේ HA මවුල ගාන NaOH මවුල ගාන සමානයි ඝන සෙන්ටිමීටර් 25ක. දැන් මට පුළුවන් ඝන සෙන්ටිමීටර් 25ක තියෙන NaOH මවුල ගාන මේ මවුල ගාන දාන්න හින්දා එක ඝන සෙන්ටිමීටර් තියෙනවා 25න් බෙදුවා. අපිට ඕනේ මේ ඝන ඩෙසිමීටර ඇතුළේ තිබෙන මුළු ගාන. මේ 25ක තිබෙන දැන් එකක තියෙන ගාන වේලා තියෙන හින්දා අපි 1000න් වැඩි. ඔන්න අපි ගාව තිබ්බ මුළු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. ඒක ඇතුළේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය වෙයි අපිට මෙයාගේ මවුල ස්කන්ධය වැඩි. 40 ග්‍රෑම්. සිපාර දෙක සෙන්ටිමීටර මෙතන තියන සෙන්ටිමීටර 1000න් වැඩි. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. අපෙන් අහන්නේ යාගේ ස්කන්ධ ප්‍රතිශතයනේ. ඒ ස්කන්ධය තියෙන්නේ ග්‍රෑම් 2ක් ඇතුළේ. දෙකෙන් බෙදලා වැඩි කරනවා 100%. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය. එතනින් අපිට හරියටම මේ 1000ට මෙතනින් 1000ක්. ඊළඟට ආයෙත් අපිට පුළුවන් මේ 100න් මෙතන දශම ස්ථාන අයින් කරලා දාලා මේක 5යි. 5න් කැපෙනවා 25 5යි. 5 අරක් 2 10යි. ඒ 10න් මෙතන බිංදුවයි. 22 වරක් 4 88. අපිට එනවා උත්තරේ 188යි. ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය. ඊළඟට 29 වෙනි එකේ කියනවා D ද්‍රාවණයේ 12.5 ඝන සෙන්ටිමීටර් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය B ද්‍රාවණයේ පරිමාව වන්නේ. B කියන්නේ මෙයාගේ 12.5 ප්‍රතික්‍රියා කරන අවශ්‍ය මෙයාගේ පරිමාව. HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවට එකට එක අනුපාතය. HCl ධන NaOH ප්‍රතික්‍රියාවෙන් NaCl එක ජලය. එතකොට හරියටම තියෙන HCl ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න සමානයි. අපිට පුළුවන් HCl මවුල ගන්න හොයන්න 0.1යි 2යි මවුල තියෙන ඝන සෙන්ටිමීටර් 1000ක්. එකක ඇතුළේ තියෙන ගන්න හොයන්නේ 1000ක්.
12.5 ඇතුළේ තියෙන ගාන නම් එකකින් වැඩි කරනවා. ඔන්න HCl ගාන. ඒ ගාන අවශ්‍ය සෝඩියම් ඇසයිඩ් මෝල් ගානට සමානයි. අපිට ඕනේ එතකොට මෙන්න මේ සෝඩියම් ඇසයිඩ් මෝල් ගාන තියෙන පරිමාව හොයාගන්න. අපි මෙතන හොයාගත්තා ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුළේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන. අපිට ඕනේ මේ මෝල් ගාන තියෙන්නේ කොච්චර පරිමාවකද කියලා. දැන් 25ක් ඇතුළේ තියෙන මෝල් ගාන දන්නේ හින්දා එක මෝලයක් තියෙන පරිමාව හොයාගන්න මම 25 බෙදනවා. ඒක ඇතුළේ තියෙන මෝල් ගාන. 0.05 බෙදීම 1000 වැඩි කිරීම 22. මෙච්චර මෝල් ගානක් තියෙන පරිමාව බලන්න මේ ඝන මේ එක මෝලෙක තියෙන පරිමාව මෙච්චර මෝල් ගානක් තියෙන පරිමාව බලන්න එකකින් වැඩි. ඒතර අපිට මෙතන 1000ට 1000 කපලා දාන්න ඈ. ඊළඟට මෙතන අපිට පුළුවන් දශම ස්ථාන ඉවත් කරන්න. මෙතන 5යි මෙතන 12යි කියලා ගමු. ඊට පස්සේ මේ 5න් කියපෙන් කපලා දාත් අපිට මෙයාව 2.5යි කියනවා. එතකොට අපිට ගත්තා ආයි මෙතනින් 12 ගියත 3 වරක් 4යි කියලා. ඒ 4න් 25 වැඩි කරනවා අපිට එනවා 100යි. 100යි මෙතන 250යි 250 තුනක් 750. 750 බෙදීම 22යි. 75ට 22 වරක් 3යි. 66යි 9ක් ඉතිරි 90ට 22 වරක් 4යි. 34.5 ගන්න. අන්තිමට කසුළු කරන්න ඕනේ නැහැ. මොකද පිළිතුරු එක ළඟ ළඟ නොවෙන නිසා. 34.1යි බින්දුව උත්තරේ 5. ඊළඟට 30 වෙනි ගානේ කියනවා සාන සල්ෆියුරික් අම්ලෙහි V2O5 ද්‍රාවණයේ වී සාධන කහ පාට ඔක්සෝ ඇනායනය ඔක්සෝ කැටායනය සෝඩියම් සල්ෆයිඩ් වැනි දුර්වල ඔක්සිහාරක සම පිරියම් කළ විට නිල් පාටක් ගන්නවා. කහ පාට ද්‍රාවණයට සිංකබලි දෙක පිරියම් කරා වර්ණ පරස කීපයක් කළා දාදම් පාටක් ලබා දෙනවා. ඒ වර්ණ වලට හේතු වෙන ප්‍රභේදයන් කවුද කියලා යහන්නේ. ඇත්තටම ඕකේ වෙන දේ බැලුවොත් වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන ඔක්සයිඩේ අම්ල භස්ම දෙකේම දිය වෙනවා. අම්ල ඇතුලේ දියුණුවොත් ඔක්සෝ ඇනායන හදනවා. භස්ම ඇතුලේ දියුණුවොත් ඔක්සෝ ඇනායන හදනවා. අම්ල ඇතුලේ දියුණුවම ඔක්සෝ කැටායනයක් කරනවා. V2O5 අම්ලයක දියුණුවම වෙන්නේ ඒ අම්ලයත් එක්ක විදික්‍රාරා VO2 1+ කියන අයනය හදන ඕක තමයි කහ පාට කැටායන. ඔක්සෝ කැටායන. මේකට සල්ෆයිඩ් අයන දැම්මම ආම්ලික මාධ්‍යයේදී සල්ෆයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙන ගමන් මෙයා ඔක්සිහරණය කරනවා ධන 4ට. VO ධන 2 කියන අයනය හැදෙන එක නිල් පාට. ඒක තමයි ඔතන කියන නිල් පාට අයනය. ඊළඟට මේකට ආම්ලික මාධ්‍යයේ සිංක් දැම්මොත් මෙයා පියවරෙන් පියවර ඔක්සිහරණය කරද්දී මේ පල්ලෙහාට එනවා ධන 4ට ඇවිල්ලා ඊට පස්සේ ආපහු තවදුරටත් ගිහලා ධන 3ට යනවා. දැන් මම ධන 3 අවස්ථාව ලියනවා VH2O6 3+ මේ අයනේ කොළ පාට. ඒක ගැන උතන කියවෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තවදුරටත් ආම්ලික මාධ්‍ය සිංක් දානකොට තවදුරටත් ඔක්සිහරණය. එතනින් හදන VH2O6 2+ කියලා. ඒක තමයි දම් පාට. එතකොට කහ පාට අයනේ මෙයා, නිල් පාට අයනේ මෙයා, දම් පාට අයනේ මෙයා. එතකොට VO2 1+ VO2+ ඊළඟට V ධන 2 අයනේ පිළිතුරු අංක 3.